සුබ දවසක් සියලු දෙනාටම. ව්‍යාපාර අධ්‍යයනය 12 වෙනි පාඩම තුන්වෙනි වීඩියෝ එකෙන් අපි සම්බන්ධ වෙන්නේ. අපි මේකෙදි කතා කරන්නේ කළමනාකරණය පිළිබඳව. අපි මේ වෙනකොට කළමනාකරණය කියන පාඩමේ ප්‍රධාන ක්‍රියාවලියක් වන කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනය කරා. කළමනාකරණ ක්‍රියාවලිය ප්‍රධාන කොටස් 4යි. එකක් සැලසුම්කරණය, දෙවෙනි එක සංවිධානකරණය, තුන්වෙනි එක මෙහෙයවීම පාලනය. ඊට පස්සේ අපි දැන් ඔය සැලසුම් කරණය කියන්නේ මොකද්ද, සංවිධානකරණය කියන්නේ මොකද්ද, මෙහෙයවීම කියන්නේ මොකද්ද, පාලනය කියන්නේ මොකද්ද කියන මේ කළමනාකරණ ක්‍රියාවලියේ එක් එක් කාර්යයන් වෙන වෙනම පැහැදිලි කරන්න යන්නේ. අපි පටන් ගන්නවා මුලින්ම සැලසුම්කරණය කියන්නේ මොකක්ද කියන එක. සැලසුම්කරණය. බලන්න සැලසුම්කරණය පිළිබඳව නිර්වචනයන් දෙකක් ලබා දීලා තියෙනවා. සැලසුම්කරණය කියන්නේ පළවෙනි නිර්වචනය බලන්න. ආයතනයක පරමාර්ථ ස්ථාපිත කිරීමත් ඒවා ළඟා කර ගැනීමට යෝග්‍ය කටයුතු සකස් කිරීමත් සැලසුම්කරණය කියලා කියනවා. විභාගෙදී වාගෙන් ඇහුවොත් සැලසුම්කරණය කියන්නේ මොකක්ද කියලා ඔයාට ලියන්න පුළුවන්. ආයතනයක පරමාර්ථ ස්ථාපිත කරලා ඒවා ළඟා කරගන්න අවශ්‍ය කටයුතු සකස් කිරීම සැලසුම්කරණය. නැත්නම් තවත් විදිහකට අපිට ප්‍රකාශ කරන්න පුළුවන් ආයතනයක පරමාර්ථ හා අරමුණු තීරණය කිරීමත් ඒවා ළඟා කර ගැනීමට සූදානම් වීමත් අපි කියනවා සැලසුම්කරණය කියලා. මතක තියාගන්න. එතකොට සැලසුම්කරණය කියලා අපිට නිකන් අදහසක් තියාගන්න පුළුවන්. සැලසුම්කරණයේදී අරමුණු පරමාර්ථ ස්ථාපිත කරලා ඒවා ළඟා කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග වගේ දේවල් හදන එක, තීරණය කරන එක අපිට කියන්න පුළුවන් සැලසුම්කරණය කියලා. ඊට පස්සේ අපි යනවා පහත ක්‍රියාකාරකම්. අපි කියනවා ඒක සැලසුම් කරන ක්‍රියාවලියේ ප්‍රධාන ක්‍රියාකාරකම්. සැලසුම් කරන ක්‍රියාවලියක් හදනකොට අනුගමනය කරන්න ඕන පියවර ටික තමයි මේ තියෙන්නේ. මතක තියාගන්න. මුලින්ම පරමාර්ථ ස්ථාපිත කිරීම, ඒ වගේම ඉලක්ක ස්ථාපිත කිරීම සිදු වෙනවා මුලින්ම සැලසුම් කරන ක්‍රියාවලිය තුළ. දෙවෙනි එක අරමුණු හා උපාය මාර්ග හඳුනා ගන්නවා. තුන්වෙනි එක පරිසරය විශ්ලේෂණය කරනවා. පරිසරය විශ්ලේෂණය කිරීමේදී අපි දන්නවා අභ්‍යන්තර පරිසරයේ බාහිර පරිසරයේ විශ්ලේෂණය කරන්න පුළුවන්. ඊට පස්සේ සම්පත් පිළිබඳ විශ්ලේෂණය කරනවා. අවස්ථා හා තර්ජන හඳුනා ගන්නවා ව්‍යාපාරයට තියෙන. ඊට පස්සේ කාර්ය සාධනයේ පරාසය හඳුනා ගන්නවා ව්‍යාපාර ආයතනයේ. උපක්‍රම තීරණය ගැනීම හා පාලන සැලසුම සකස් කිරීම. උපක්‍රමික තීරණ ගන්නවා, ඒ වගේම සැලසුම සකස් කරනවා. උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම. නැත්නම් සැලසුම් ක්‍රියාත්මක කිරීම. ඊට පස්සේ සාර්ථකත්වයේ මැන බලා පාලනය. පුතා මේ විදිහට අපිට සැලසුම් කරන ක්‍රියාවලියේ ප්‍රධාන ක්‍රියාකාරකම් දක්වන්න පුළුවන්. මුලින්ම පරමාර්ථ ස්ථාපිත කරනවා. ඊට පස්සේ අරමුණු උපාය මාර්ග හඳුනා ගන්නවා. පරිසරයේ විශ්ලේෂණය, සම්පත් විශ්ලේෂණය, අවස්ථා හා තර්ජන හඳුනා ගැනීම, කාර්ය සාධනයේ පරාසය හඳුනා ගැනීම, උපක්‍රමික තීරණ ගැනීම, උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම, සාර්ථකත්වයේ මැන බලා පාලනය. එතකොට මෙන්න මේ කොටස් ටික අපි කියනවා සැලසුම් කරන ක්‍රියාවලියේ ප්‍රධාන ක්‍රියාකාරකම්. විභාගෙදී අහනවා සැලසුම් කරන ක්‍රියාවලියේ ප්‍රධාන අධීරයන් මොනවාද? එතකොට මෙන්න මේ ක්‍රියාකාරකම් ටික ඔයාට ලියන්න පුළුවන් විභාගෙදී. අපි මුලින්ම එනවා පරමාර්ථ නැත්නම් ඉලක්ක ස්ථාපිත කිරීම කියන්නේ මොකක්ද? පරමාර්ථ ස්ථාපිත කිරීම නැත්නම් ඉලක්ක ස්ථාපිත කිරීම කියන්නේ මොකක්ද? සංවිධානයේ දැක්ම හා නිෂ්ඨාව අවබෝධ කර ගැනීම හා එය යථාර්ථයක් බවට පත් කරලීමට අවශ්‍ය වන පරමාර්ථ ස්ථාපිත කිරීම සිදු කරනවා. සංවිධානයේ දැක්ම කියන්නේ දිගු කාලීනව ඉටු කරගන්න බලාපොරොත්තු වන දේ අපි දැක්ම කියලා කියනවා සරලව. නිෂ්ඨාව කියලා කියන්නේ දැක්ම වෙත ගමන් කරන ගමන් මාර්ගය අපි කියනවා නිෂ්ඨාව කියලා. එතකොට දැක්ම
හා නිෂ්ඨාව අවබෝධ කරගෙන ඒ යථාර්ථයක් බවට පත් කරලීමට අවශ්‍ය වන පරමාර්ථ ස්ථාපිත කිරීම අපි මෙහිදී පරමාර්ථ ස්ථාපිත කිරීම කියලා පැහැදිලි කරනවා. ඊට පස්සේ අපි එනවා අරමුණු හා උපාය මාර්ග හඳුනා ගැනීම. මොකද මේ බලන්න අරමුණු හා උපාය මාර්ග හඳුනා ගැනීම කියන්නේ? පවත්නා නිෂ්ඨාව හා පරමාර්ථ අනුකූලව අරමුණු හා උපාය මාර්ග හඳුනා ගැනීම කළ යුතුයි. මෙහිදී ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග, නීති රීති හා වැඩසටහන් පිළිබඳව තීරණය කරනවා. දැන් අපි මුලින්ම අපේ පරමාර්ථ ස්ථාපිත කරානේ, ඉලක්ක ස්ථාපිත කරානේ. එතකොට මේ ස්ථාපිත කරපු ඉලක්ක පරමාර්ථවට ගමන් කරන්න පුළුවන් ගමන් මාර්ගය නිසි ලෙස සකස් කරගන්න ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග, නීති රීති හා වැඩසටහන් පිළිබඳව තීරණය කිරීම අපි කියනවා අරමුණු හා උපාය මාර්ග හඳුනා ගැනීම කියලා. ඊට පස්සේ පරිසරයේ විශ්ලේෂණය කිරීම. අපි දන්නවා ව්‍යාපාර ආයතනයකට අභ්‍යන්තර පරිසරයේ බාහිර පරිසරයේ කියලා ප්‍රධාන පරිසර දෙකක් තියෙනවා. ඒ පරිසරයන් වලින් ශක්තියින් අවස්ථා, තර්ජන දුර්වලතා හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ කොටස් හතර අපි කියනවා ශදුවත විශ්ලේෂණය කියලා. එතකොට පරිසරයේ විශ්ලේෂණය කිරීමේදී සිදුවෙන්නේ ඒ අවස්ථා, තර්ජන, ශක්තියින් දුර්වලතා හඳුනාගෙන ආයතනයේ ගමන් දිශාවට පවතින බාධාවන් මොනවද? පවතින හොඳ තත්ත්වයන් මොනවද? පවතින නරක තත්ත්වයන් මොනවද කියලා සදුවත විශ්ලේෂණය සිදු කරන එක තමයි පරිසරයේ විශ්ලේෂණයේදී සිදු වෙන්නේ. ඊට පස්සේ සම්පත් විශ්ලේෂණය. සම්පත් විශ්ලේෂණයේදී බලන්න සම්පත් විශ්ලේෂණයේදී සංවිධානයේ පරමාර්ථ හා අරමුණු සපුරා ගැනීමට අවශ්‍ය සම්පත් මොනවාද යන්න විශ්ලේෂණය කිරීම සිදු වෙනවා. එසේම වර්තමාන හා අනාගත තරංකරුවන්ට සාපේක්ෂව සංවිධානයේ ශක්තියින් හා දුර්වලතා විග්‍රහයද මෙහිදී සිදු කරනවා. එතකොට සම්පත් ව්‍යාපාරයේ පරමාර්ථ අරමුණු කරා ගමන් කරන්න ව්‍යාපාරයට කොච්චර සම්පත් ප්‍රමාණයක් පවතිනවද කියන එක සොයා බලන එක අපිට මෙතනදී සම්පත් විශ්ලේෂණයේ හැටියට ගන්න පුළුවන්. ඒ වගේම තරඟකරුවන්ට සාපේක්ෂව ව්‍යාපාරයට පවතින සම්පත් මොනවද කියන එක මෙහිදී වැදගත් වෙනවා. උදාහරණයක් විදියට දැම්මොත් මූල්‍ය, කළමනාකරණය හා සේවක හැකියා ආදියත් මෙහිදී වැදගත්. ඊට පස්සේ අවස්ථා හා තර්ජන හඳුනා ගැනීම සිදු කරනවා. සැලසුම් කරන ක්‍රියාවලියේ අවස්ථා හා තර්ජන. අර පරිසරයේ විශ්ලේෂණයේ යටතේදී මේ දෙයම තමයි සිදු වුනේ. බලමු. පරිසර විශ්ලේෂණය හා සම්පත් විශ්ලේෂණය මගින් අනතුරුව සංවිධානයට ලැබිය හැකි අවස්ථා මොනවාද යන්න පැහැදිලිව හඳුනා ගැනීමත් සංවිධානයට ඇති තර්ජන පැහැදිලිව හඳුනා ගැනීමත් සිදු කරනවා. ඒ කියන්නේ වෙළඳපොළ වෙනස් වීම මොන වගේද? නීති රීති, තාක්ෂණය හා තරංකරුවන්ගේ හැසිරීම යන ආදිය මෙහිදී විශේෂයෙන්ම තීරණය කරනවා. එතකොට පරිසරයේ විශ්ලේෂණය කරලා සම්පත් විශ්ලේෂණය කරලා ඒ විශ්ලේෂණ දෙකෙන් ව්‍යාපාරයට පවතින අවස්ථා මොනවද, තර්ජන මොනවද කියන එක මෙහිදී හඳුනා ගන්නවා. ඊට පස්සේ අපි එනවා සැලසුම් කරන ක්‍රියාවලිය තුළ තවත් කාර්යයක් කාර්ය සාධන පරාසය හඳුනා ගැනීම හා විශ්ලේෂණය. කාර්ය සාධන පරාසය හඳුනා ගන්නවා, ඒ වගේම විශ්ලේෂණය කරනවා. මේකදී ව්‍යාපාරයේ අපේක්ෂා ළඟා කර ගැනීමට වර්තමාන තත්ත්වයේ කොතෙක් දුරට බලපාන්නේද? ව්‍යාපාරයේ අපේක්ෂා ළඟා කරගන්න වර්තමාන තත්ත්වයේ කොතෙක් දුරට බලපාන්නේද? ඒ වගේම ඒ අනුව සිදු කළ යුතු වෙනස්කම් හඳුනා ගැනීම සඳහා කාර්ය සාධන පරාසය හඳුනා ගැනීම විශ්ලේෂණය සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ ව්‍යාපාරයට පවතින අපේක්ෂා ළඟා කරගන්න පවතින වර්තමාන තත්ත්වයේ කොතෙක් දුරට බලපානවද කියන එක හඳුනාගෙන
ඒ සඳහා ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියන එක හඳුනා ගන්න එක ඔය කාර්ය සාධන පරාසය හඳුනා ගැනීම හා විශ්ලේෂණය කියලා දක්වන්න පුළුවන්. ඊට පස්සේ උපක්‍රමික තීරණ ගැනීම හා සැලසුම සකස් කිරීම. ඊට පස්සේ ක්‍රියාමාර්ගය. උපක්‍රමික තීරණ ගන්නවා, සැලසුම සකස් කරනවා. විකල්ප හඳුනා ගැනීම හා විකල්ප ඇගයීම මගින් සුදුසුම උපාය මාර්ගය තෝරා ගැනීම උපක්‍රමික තීරණ ගැනීම කියලා කියනවා. සුදුසුම උපාය මාර්ගය තෝරා ගැනීම උපක්‍රමික තීරණ ගැනීමේදී සිදු වෙනවා. ඊට පස්සේ පල්ලෙහාෙන් තියෙනවා අනිත් තවත් කාර්යයක් සැලසුම් කරන ක්‍රියාවලියේ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම, සැලසුම් ක්‍රියාත්මක කිරීම. ඒකෙදී අපි කියනවා ගැළපෙන අයුරින් සැලසුම සකසා ක්‍රියාත්මක කිරීම කරන්න ඕනේ. ව්‍යාපාරයට ගැළපෙන ආකාරයට සැලසුම හදලා ක්‍රියාත්මක කරන එක අපි කියන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම, සැලසුම් ක්‍රියාත්මක කිරීම කියලා. ඊට පස්සේ අපි යනවා අවසානයේටම සැලසුම් ක්‍රියාවලියේ අවසානය සාර්ථකත්වයේ මැන බැලීම හා පාලනය. මේක තියෙනවා සැලසුම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එහි සාර්ථකත්වයේ වරින් වර පරීක්ෂාවට භාජනය කිරීම කළ යුතුයි. ඒ කියන්නේ අපි සැලසුම ක්‍රියාත්මක කරලා නිකන් පැත්තකට වෙලා බලන් ඉන්න බෑ. අපි ඒක නිතර නිතර පරීක්ෂා කරන්න ඕනේ. පරීක්ෂා කරලා සැලසුමට අනුව කාර්ය සාධනය සිදු වෙනවද කියලා සොයා බලලා එසේ නොවන්නේ නම් සැලසුම් ක්‍රියාවලියේ වෙනස්කම් කිරීම සිදු කළ යුතුයි. අපි අපේ ව්‍යාපාරයේ පරමාර්ථ ඉටු කරගන්න අපි සැලසුම ක්‍රියාත්මක කරාට පස්සේ ඒක නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියන එක පරීක්ෂා කරන්න ඕනේ. නිවැරදිව සැලසුම ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ පිළිබඳ හොයලා බලලා ඒක නිවැරදි කරන්න ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඊට පස්සේ අපි එනවා මේ අනුව මනා ලෙස සැලසුම්කරණය කොට සකස් කරන ලද සැලසුමක පහත සඳහන් කරුණු අඩංගු වෙන්න ඕනේ. අපි කරුණු ඇතුළත් කරලා සකස් කරන ලද සැලසුමක පහත සඳහන් දේවල් අන්තර්ගත වෙන්න ඕනේ. පළවෙනි එක දැක්ම, මෙහෙවර ප්‍රකාශය, පරමාර්ථ, ඉලක්ක, ප්‍රතිපත්ති, උපාය මාර්ග, ක්‍රියාමාර්ග, නීති රීති, වැඩසටහන්, ව්‍යාපෘති කියන දේවල් අන්තර්ගත වෙන්න ඕනේ. එතකොට මේ කොටස් ගත්තම මේ කොටස් ව්‍යාපාර අපේක්ෂණ ලෙස හඳුන්වනවා. එතකොට සැලසුමක් හදනකොට අන්තර්ගත වෙන්න ඕන දේවල් දැක්ම අන්තර්ගත වෙන්න ඕනේ, මෙහෙවර ප්‍රකාශය අන්තර්ගත වෙන්න ඕනේ, පරමාර්ථ, ඉලක්ක, ප්‍රතිපත්ති, උපාය මාර්ග, ක්‍රියාමාර්ග, නීති රීති, වැඩසටහන්, ව්‍යාපෘති වගේ දේවල් සැලසුමක අන්තර්ගත වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ එක් දැන් අපි පැහැදිලි කරනවා දැක්ම නැත්නම් දෘෂ්ටිය නැත්නම් දූරදර්ශනය කියලා කියනවා. ඉංග්‍රීසි වලින් අපි විෂන් කියලා කියනවා. බලන්න මොකද්ද දැක්ම කියන්නේ? සමස්ත ආයතනයේ සඳහා මඟ පෙන්වන ආයතනයේ සමස්ත කාර්යභාරය සම්පින්ඩණය කරන ප්‍රකාශනයක් නැත්නම් ප්‍රකාශයක් ලෙස අපිට මේ දැක්ම හඳුන්වන්න පුළුවන්. සමස්ත ආයතනයේ සඳහා මඟ පෙන්වන සමස්ත කාර්යභාරය සම්පින්ඩණය කරන ප්‍රකාශයක් ලෙස අපිට දැක්ම හඳුන්වන්න පුළුවන්. මේ සංවිධානයක ප්‍රධානීන් නැතිනම් අයිතිකරුවන් විසින් තමයි මෙම ප්‍රකාශය සිදු කරන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට සමස්ත ආයතනයේ සඳහා මඟ පෙන්වන ආයතනයේ සමස්ත කාර්යභාරය සම්පින්ඩණය කරන ප්‍රකාශයක් ලෙස මේ දැක්ම හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙවර ප්‍රකාශය නැත්නම් නිෂ්ඨාව කියලා කියනවා. මේකෙදී දැක්ම තවදුරටත් පුළුල් ලෙස පැහැදිලි කරන සංවිධානයේ පුද්ගලයන්ට කටයුතු කිරීමට මඟ පෙන්වනු ලබන අනිකුත් සංවිධානවල කාර්යයන්ගෙන් තම සංවිධානයේ වෙන්කර හඳුනාගත හැකි ප්‍රකාශයකි. මෙමගින් සංවිධානයක ස්වභාවය හා ගමන් මඟ තීරණය කරනවා. එතකොට දැක්ම තවදුරටත් පුළුල් කරලා
පැහැදිලි කරන එක තමයි මෙහෙවර ප්‍රකාශනයේදී සිදු වෙන්නේ. මෙහෙවර ප්‍රකාශයක අන්තර්ගත වෙන්න ඕන දේවල් මොනවද බලන්න. සංවිධානයක් පවතින්නේ කුමක් සඳහාද කියන එක. එහි දර්ශනය කුමක්ද? එය කුමක් කරන්නේද? එය අනාගතයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන්නේ කුමක්ද කියන දේවල් මෙහෙවර ප්‍රකාශනයක් තුල අන්තර්ගත වෙන්න ඕනේ. ඊට පස්සේ මෙහෙවර ප්‍රකාශනයක් සකස් කරනකොට අන්තර්ගත වෙන්න ඕන සාධක. මෙහෙවර ප්‍රකාශනයක් හදනකොට අන්තර්ගත වෙන්න ඕන සාධක යටතේ මුලින්ම ඉලක්ක ගනුදෙනුකරුවෝ ව්‍යාපාරයේ ස්වභාවය පිළිබඳව, ඊට පස්සේ වෙළඳපොළ පිළිබඳව, ඊට පස්සේ අපේක්ෂා කරනු ලබන වර්ධනය පැවැත්ම පිළිබඳව, වටිනාකම් විශ්වාස හා දර්ශනය පිළිබඳව, ව්‍යාපාරයේ සුවිශේෂී බව නැත්නම් වෙනත් ව්‍යාපාර වලින් වෙන් කරන සුවිශේෂීතා ව්‍යාපාරයේ තියෙන ජනතාවගේ ප්‍රතිරූපය, සමාජ හා පරිසර හිතකාමී බව, සේවකයෝ පිළිබඳ යොදා ගන්නා තාක්ෂණය පිළිබඳව මෙහෙවර ප්‍රකාශයක් සකස් කරනකොට ඒකේ අන්තර්ගත වෙන්න ඕනේ. ඊට පස්සේ අපි එනවා පරමාර්ථ. අපි කලිනුත් කතා කරලා තියෙන ඔය පරමාර්ථ අරමුණු පිළිබඳව අපි නැවත මෙතනත් කතා කරනවා. බලන්න. සංවිධානයක් දිගු කාලයක් තුළ සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂාවන් පරමාර්ථ කියලා කියනවා. දිගු කාලයකදී ඉටු කරගන්න බලාපොරොත්තු වන අපේක්ෂාවන් පරමාර්ථ. ආයතනයේ දෘෂ්ටියත් ඒ අනුව ප්‍රකාශිත නිෂ්ඨාවත් තවදුරටත් පරමාර්ථ මගින් විස්තර කෙරෙනවා. ඊපස්සේ අරමුණු කියන්නේ මොනවද බලන්න. කෙටි කාලය තුලදී සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂාවන් අරමුණු කියලා කියනවා. දැන් පරමාර්ථ දිගු කාලීනයිනේ, අරමුණු කෙටි කාලීනයි. කාලය සමග සම්බන්ධ වන ප්‍රමාණාත්මක මිනුම් ලෙස අරමුණු අපිට පිළිගන්න පුළුවන්. ව්‍යාපාරයක අරමුණක තියෙන්න ඕන ගුණාංග අපි කියනවා ස්මාර්ට් කියන වචනෙන් මේක දක්වනවා. අරමුණක තියෙන්න ඕන ගුණාංග මේවත් විභාගෙදී අහනවා පුතා. ඒකින්ද හොඳට පාඩම් කරලා තියාගන්න. අරමුණක තියෙන්න ඕන ගුණාංග. අරමුණක් වුණා මේක නිශ්චිත වෙන්න ඕනේ. නැත්නම් සුවිශේෂී වෙන්න ඕනේ. නිතර නිතර වෙනස් වෙන්න බෑ. මැනිය හැකි වෙන්න ඕනේ. ළඟා කරගත හැකි බව වෙන්න ඕනේ. යථාර්ථවාදී බව වෙන්න ඕනේ. නිශ්චිත කාල සීමාවක් දක්වා ඒක තියෙන්න ඕනේ. එතකොට අරමුණක් ගත්තම ඒක නිශ්චිතයි, නිතර නිතර වෙනස් වෙන්න බෑ. ඒක මනින්න පුළුවන් එකක් වෙන්න ඕනේ. ළඟා කරගත හැකි බව වෙන්න ඕනේ. යථාර්ථවාදී බව නිශ්චිත කාල සීමාවක් දක්වා තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාගේ අරමුණක් තියෙනවා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා උපාධිය ලබා ගන්න. එතකොට ඒක වාගේ නිශ්චිතයි. ඔයා ඒක වෙනස් කරන්නේ නැහැ. ඒක වාට මේ ආකාරයෙන් මැනලා දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඊපස්සේ ඒක ළඟා කරගත හැකි දෙයක්. ඕනම කෙනෙක්ට විශ්වවිද්‍යාලයට අන්තර්ගත වෙලා උපාධියක් ගන්න පුළුවන්. දැන් හිතන්න ඔයාගේ අරමුණක් තියෙනවා ග්‍රහලෝකයක් වෙත ගමන් කරන්න. අපි හිතමු ඔයාට අරමුණක් තියෙනවා ඉර කියන ග්‍රහයා වෙත ගමන් කරන්න. එතකොට ඒක ළඟා කරගත හැකි දෙයක්ද? ළඟා කරගන්න බෑ. එතකොට අරමුණක් වුණා මේක ළඟා කරගත හැකි දෙයක් වෙන්න ඕනේ. යථාර්ථවාදී බව වෙන්න ඕනේ. නිශ්චිත කාල සීමාවක් දක්වා තියෙන්න ඕනේ. එතකොට ඒ කොටස් පහට අදාළ ඉංග්‍රීසි වචනවල මුල් අකුරු ටික එකතු වෙලා තමයි ඔය ස්මාර්ට් කියන වචනය හැදිලා තියෙන්නේ. ප්‍රතිපත්ති. ඊට පස්සේ ස්ථාපිත කරගත් පරමාර්ථ අරමුණු ළඟා කර ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය සඳහා මඟ පෙන්වන දර්ශක ප්‍රතිපත්ති කියලා කියනවා. අපි ස්ථාපිත කරපු අපේ පරමාර්ථ අරමුණු ළඟා කරගන්න කටයුතු කරනකොට අපිට මඟ පෙන්වන දර්ශක වලට අපි ප්‍රතිපත්ති කියලා කියනවා. ඊපස්සේ උපාය මාර්ග කියන්නේ මොනවද බලන්න. දැක්ම, මෙහෙවර, පරමාර්ථ අරමුණු ළඟා කර ගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න උපාය මාර්ග වලින් පෙන්눔 කරනවා. ව්‍යාපාරයට තියෙන දැක්ම, මෙහෙවර, පරමාර්ථ අරමුණු ළඟා කරගන්න කරන්න ඕනේ මොකද්ද කියන එක තමයි
ඔය උපාය මාර්ග කියන එකේ අන්තර්ගත වෙන්නේ. ඊට පස්සේ අපි එනවා ක්‍රියාමාර්ග. ක්‍රියාමාර්ග. බලන්න මොනවද ක්‍රියාමාර්ග කියන්නේ? කිසියම් නිශ්චිත කාර්යභාරයක් ඉටු කර ගැනීම සඳහා අනුගමනය කිරීමට ස්ථාපිත කර ඇති පියවර සමූහයක් ක්‍රියාමාර්ග කියලා කියනවා. ප්‍රතිපත්ති මගින් ස්ථාපිත කොට ඇති දේ නිශ්චිතව කළ යුතු ආකාරය මෙමගින් දක්වනවා. එතකොට කිසියම් නිශ්චිත කාර්යභාරයක් ඉටු කර ගැනීම සඳහා අනුගමනය කරන්න ඕනේ. හරි ස්ථාපිත කරලා තියෙන පියවර සමූහයක් අපි කියනවා ක්‍රියාමාර්ග කියලා. ප්‍රතිපත්ති මගින් ස්ථාපිත කොට ඇති දේ නිශ්චිතව කළ යුතු ආකාරය මේකෙන් දක්වනවා. ඊට නීති රීති. කිසියම් කාර්යයක් ඉටු කිරීමේදී කළ යුතු සහ නොකළ යුතු දේ පිළිබඳව නිශ්චිතව විස්තර කිරීමට සකස් කරන දර්ශකයකි. මොනවා හරි කාර්යයක් කරනකොට කරන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ නැත්තේ මොකද්ද කියන එක පිළිබඳව විස්තර කරලා සකස් කරන දර්ශකය අපි කියනවා නීති රීති යටතට දාන්න පුළුවන්. ඊට පස්සේ වැඩසටහන්. මොනවද බලමු වැඩසටහන් කියන්නේ? නිශ්චිත කාර්යයක් ඉටු කිරීමට අවශ්‍ය වන සම්පත් හා ඒ යොදා ගන්නා ආකාරය පිළිබඳ ප්‍රධාන හා උප කොටස් වලට බෙදා විස්තර කෙරෙන්නක් අපි කියනවා වැඩසටහනක් කියලා. නිශ්චිත කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය සම්පත් හා ඒ යොදා ගන්නා ආකාරය පිළිබඳ ප්‍රධාන හා උප කොටස් වලට බෙදලා විස්තර කෙරෙන්නක් අපි කියනවා වැඩසටහන් කියලා. ඊට පස්සේ ව්‍යාපෘති. කිසියම් විශේෂිත වූ ගැටලුවක් නැත්නම් ප්‍රශ්නයක් විසඳීම සඳහා සකස් කරන ලද විශේෂිත ඒකීය විසඳුම වෙනුවෙන් සකස් කරන ලද නිශ්චිත ආරම්භයක් හා අවසානයක් සහිත කාර්යයක් අපිට ව්‍යාපෘතියක් කියන්න පුළුවන්. යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් විසඳීමට සකස් කරලා තියෙන යම්කිසි ආරම්භයක් අවසානයක් සහිත කාර්යයක් අපි කියනවා ව්‍යාපෘතියක් කියලා. සැලසුම් සකස් කිරීමේදී පහත සඳහන් මූලධර්ම අනුගමනය කරන්න ඕනේ. මේකත් විභාගෙදී අහනවා සැලසුම සකස් කරනකොට අනුගමනය කරන්න ඕන මූලධර්ම මොනවාද? පැහැදිලිව නිශ්චය කරගත් පරමාර්ථ අරමුණු මත පදනම් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ පරමාර්ථ අරමුණු මත සැලසුම පදනම් විය යුතුමයි. ඒක සැලසුම් සකස් කිරීමේ පළවෙනි මූලධර්මයේ විදිහට දක්වන්න පුළුවන්. දෙවෙනි මූලධර්මය නිශ්චිත කාල සීමාවක් අනිවාර්යයෙන්ම සැලසුම තුල අන්තර්ගත වෙන්න ඕනේ. තුන්වෙනි එක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න ඕනේ සැලසුම. හතරවෙනි එක සැලසුම නම්‍යශීලී වෙන්න ඕනේ. එතකොට ඔන්න ඔය කොටස් ටික අපිට සැලසුමක් සකස් කරනකොට අනුගමනය කරන්න ඕන මූලධර්ම වශයෙන් දක්වන්න පුළුවන්. මේවා විභාගදී අහනවා. ඒක නිසා පාඩම් කරලා තියාගන්න. පළවෙනි එක තමයි පරමාර්ථ අරමුණු මත පදනම් වෙන්න ඕනේ. ඊට පස්සේ නිශ්චිත කාල සීමාවක් සඳහා සීමා වෙන්න ඕනේ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකි වෙන්න ඕනේ. නම්‍යශීලී වෙන්න ඕනේ සැලසුමක් වුණාම. ඊට පස්සේ අපිට මේ විදිහට තවත් සැලසුමක් හදනකොට අන්තර්ගත වෙන්න ඕන මූලධර්ම දක්වන්න පුළුවන්. බලන්න තවත් මූලධර්ම තියෙනවා. ආයතනයේ සෑම මට්ටමකම සේවකයන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ සැලසුම. සෑම මට්ටමකම සේවකයන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රමුඛත්වය සෙසු කළමනාකරන කාර්යයන්ට කලින් මේ සැලසුම කියන එක සකස් වෙන්න ඕනේ. සෑම මට්ටමකම කළමනාකරුවන් කැපවීම හා සහභාගීත්වය අත්‍යවශ්‍ය වෙන්න ඕනේ මේ සැලසුම සඳහා. කාර්යක්ෂමතාව රැකියා යුතු වීම. ඒ කියන්නේ කාර්යක්ෂමව රැකියාවල නියුතු වෙන්න ඕනේ. සකස් කිරීමේ පිරිවැය අභිබවා ප්‍රතිලාභ ලැබෙන්න ඕනේ. එතකොට ඒ කොටස් අපිට දක්වන්න පුළුවන් සැලසුමක් හදනකොට අන්තර්ගත වෙන්න ඕන මූලධර්ම විදිහට. ඒ වගේම පහත දැක්වෙන හේතු මත සැලසුම්කරණයේ වැදගත්කම ඉස්මතු විය හැකිය. විභාගෙදී අහනවා සැලසුම්කරණයේ වැදගත්කම මොකක්ද? දැන් අපි කලින් කතා කරේ සැලසුමක් හදනකොට අන්තර්ගත වෙන්න ඕන මූලධර්ම පිළිබඳව. එතකොට සැලසුම්කරණයේ වැදගත්කම පිළිබඳව විභාගෙදී අහනවා. මොනවද බලන්න?
අනාගත අවිනිශ්චිතතාවලට හා ගතික පරිසරයට සාර්ථකව මුහුණ දීමට. ගතික පරිසරය කියන්නේ වෙනස් වෙන පරිසරයට සාර්ථකව මුහුණ දෙන්න සැලසුම් කරන්නේ වැදගත් වෙනවා. සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් යොදවා ගන්න හැකි වෙනවා. පාලනය කියන කාර්යයට අපිට පහසු වෙනවා. සැලසුම්කරණයේ මගින් කළමනාකරුවන්ට අනාගතය ගැන සිතීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම අනෙකුත් කළමනාකරන කාර්යයන්ට මඟ පෙන්වීම හා සම්බන්ධීකරණය කිරීම සිදු වෙනවා. ආයතනයේ අඛණ්ඩ පැවැත්ම හා වර්ධනය තහවුරු වෙනවා. වර්තමාන හා අනාගත තරංකාරීත්වය ඇගයීමට ලක් කරන්න පුළුවන්. වෙනත් පාර්ශව දිරිගැන්වීමට හා ඒත්තු ගැන්වීමට හැකියාව ලැබෙනවා. එතකොට ඒ දේවල් අපිට සැලසුම්කරණයේ වැදගත්කම් විදියට දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි පහත දැක්වෙන දේවල් නිසා සැලසුම්කරණයේදී පැන නගින ගැටලු නැත්නම් සැලසුම්කරණයේ සීමාවන් මේවත් විභාගෙදී අහනවා. සැලසුම්කරණයේ දකින්න පුළුවන් සීමාවන් ගැටලු මොනවාද? පළවෙනි එක. ප්‍රමාණවත් හා නිවැරදි තොරතුරු යොදාගත්තේ නැත්නම් සැලසුම අසාර්ථක සැලසුම්කරණය අසාර්ථක වෙන්න පුළුවන්. ප්‍රමාණවත් හා නිවැරදි තොරතුරු ගන්නෙ නැහැ. පහුගිය යල්පැන ගිය තොරතුරු ලබා ගත්තම. දෙවෙනි එක බලන්න. පසුගිය උපනතීන් හා පවත්නා දත්ත මත සැලසුම සකස් කිරීම. පසුගිය දේවල් මත ඉඳලා අපි සැලසුම්කරණය කරොත් ඒක අසාර්ථක වෙන්න පුළුවන්. හැකියාව හා ධාරිතාවය ඉක්මවා සැලසුම සකස් කිරීම. ව්‍යාපාරයට පවතින හැකියාව ධාරිතාවයට වඩා වැඩි දෙයක් කරන්න යනවා අන්තිමට මුකුත් කරගන්න බැරි වෙනවා. සැලසුම සකස් කිරීමට උනන්දුව හා කැපවීම ප්‍රමාණවත් නොවීම. සැලසුම හැදුවට උනන්දුව කැපවීම කියන දේවල් අන්තර්ගත වෙන්නේ නැත්නම් සැලසුම්කරණයේදී සීමා ඇති වෙන්න පුළුවන්. ආයතනයේ සෑම මට්ටමකම සේවකයන්ට සම්බන්ධ කරගත්තේ නැති වුණාම සෑම මට්ටමකම සේවකයන්ව සම්බන්ධ කරගත්තේ නැති වුණාම සැලසුම්කරණය අසාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සැලසුම ක්‍රියාත්මක කිරීමට සේවකයන්ගේ සහයෝගය ලැබෙන්නේ නැති වුණාම සැලසුම ක්‍රියාත්මක කළ විට එය බලාපොරොත්තු වන ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇතැයි යන විශ්වාසය අපි දැන් හිතනවා හරි දැන් සැලසුම ක්‍රියාත්මක කරාට පස්සේ හරි ඒක ඒ විදිහට වෙයි ආයි බලන්න ඕනේ නැහැ කියලා. එහෙන් පැත්තකට වෙලා ඉන්නවා අන්තිමට ඒක අසාර්ථකයි. සැලසුම සමස්ත කළමනාකරන ක්‍රියාවලියට සමෝදානික නොවීම. සමස්ත කළමනාකරන ක්‍රියාවලිය කියන්නේ සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය කියන ඒ ඉතිරි කොටස් තුනට සමෝදානික වෙන්නේ නැහැ. සැලසුම්කරණයේ ප්‍රයෝජන පිළිබඳ දැනුමක් අඩුයි. සැලසුම්කරණය කරන්න ඕනේ ඇයි කියන එක පිළිබඳව දැනුම අඩු වුණාම සැලසුම්කරණය අසාර්ථක වෙන්න පුළුවන්. සැලසුම්කරණ නිෂ්ඵල ක්‍රියාවක් ලෙස සිටීම. සැලසුම්කරණය කරනවා කියන එක නිෂ්ඵල ක්‍රියාවක්. ඒක වැඩක් නැහැ. නිකන් වියදම් විතරයි. එහෙම හිතුවොත් එහෙම සැලසුම්කරණය අසාර්ථක වෙන්න පුළුවන්. හරි. අපි ව්‍යාපාර අධ්‍යයනයේ 12 වෙනි පාඩමේ 4 වෙනි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු.